හොඳයි. මං කතා කරන්න මේ පොයම් එකේ මීනින් එක ගැන. Scarecrow or scarecrow. Lonely. You must be forced to scare away. මොකද්ද මේ කියන්නේ? පඹයෝ තනියම ඉන්න පඹයෝ. You must be forced to scare away. ඒ කියන්නේ you must be කමා තියෙනවා. Forced to scare away your lonely company. මොකද්ද මේ කියන්නේ? You must be ඔයා කළ යුතුයි. Forced to scare away. Force කියන්නේ බල කරනවා. Scare කියලා කියන්නේ නේද? බය කරලා scare away කියලා කියන්නේ බය කරලා එලවන්න. මොකක්ද එලවන්න කියන්නේ? Your only company. Company කියලා කියන්නේ මේ අර ඔයාලා දැන් company නෙමෙයි නේද? Company කියලා කියන්නේ තවත් කෙනෙක් සමග ඉඳීම නේද? Your only company. ඔයා සමග ඉන්න කෙනා. මොකද්ද මේ කියන්නේ? Out in the open under the sky. අපි කියවන් යම් out in the open කියන කෙන එළියේ නිදහසේ කියන එක. Under the sky අහස යට. Surrounded by paddy fields of ears. ඒ කියන්නේ surrounded by paddy fields of ears. Surrounded කියලා කියන්නේ වට වෙලා ඉන්නවා. By paddy fields කියලා කියන්නේ කුඹුරු of ears. Ears කියලා කියන්නේ කන් වලට. මොකද්ද මේ කියන්නේ? Paddy fields of ears කියලා කියන්නේ මොන අර්ථයෙන්ද? මොන අර්ථයෙන් වෙන්නේ නැද්ද ඔයාලා හිතන විදිහට? Surrounded කියලා වට වෙලා තියෙනවා. කුඹුරු විසින් of ears. ears කියලා කියන්නේ කන් වලට නේද? එතකොට මෙතන මොන අදහසකින් නේද? එයා මේ ears කියලා කියනවද? ඔයාලා හිතන්නේ මොකක් වෙන්නේ නැද්ද? නිකන් ඔයාලා හිතන්න බලන්න. මොකක් ගැනද මේ කියන්නේ කියලා. මට අදහසක් දෙන්න බලන්න. කවුරුත් නෑනේ. කවුරුත් නැහැනේ. කො දැන් පාර කැමරාසුත් ඕෆ් කරගෙන පාරේ රින්ගට. හරි. Surrounded by paddy fields of ears. හොඳයි. මෙතන අදහස් කරන්නේ මේ කන් කියන අර්ථයට වැඩිය නේද? මෙන්න මේ කුඹුරු වලින් වට වෙච්ච. නේද? paddy fields of ears කියලා කියන්නේ මෙතන මේ ආහාරයට ගන්න තියෙන මේ paddy fields කියන අර්ථයක් මෙතන තියෙන්නේ. වට වෙලා තියෙනවා අහස යට මෙන්න මේ out in the open එළිය නිදහසේ. But no one to see you smile. නමුත් කවුරුත් ඔයාගේ හිනාව දකින්න නැහැ. Oh hear you cry your tears. Tears කියලා කියන්නේ කඳුළු. Hear you cry. ඔයා අඬනවා අහන්න. ඔයාගේ කඳුළු දකින්න, ඔයා අඬනවා අහන්න. ඔයාගේ හිනාව දකින්න. But no one to see. කවුරුත් නැහැ ඒක දකින්න. Now your clothes are only tatters. tatter වෙනවා කියන්නේ මොකද්ද? සාමාන්‍ය පබේක් අඳින පඹේක අඳින ඇඳුම් නේද? අලුත් ඇඳුම් නෙමෙයි වැරහැලි. tatters කියලා කියන්නේ වැරහැලි. ඔයාගේ දැන් ඇඳුම් වැරහැලි වෙලා ඉවරයි. your bounty almost grown. මොකද bounty එකක් කියලා කියන්නේ? bounty එක කියලා කියන්නේ නේද? මෙයාට ලැබෙන දේ. ඒ කියන්නේ දැන් ගත්තොත් එහෙම පඹේක් ඉන්නේ කුඹුරේ නේද? ආරක්ෂාවට. මේකේ පරිස්සමට ඉන්නේ. එතකොට ඒක කිරීමෙන් එයාට ලැබෙන තමයි bounty එක. your bounty almost grown. ඒ කියන්නේ මෙයා හරියට මෙයාගේ ඩියුටි එක කරලා තියෙනවා. කුරුළු වෙලා තියෙනවා. ඉතින් එයාගේ bounty එක දැන්ටමත් grown වෙලා ඉවරයි. වර්ධනය වෙලා එහෙම නැත්නම් එකතු වෙලා ඉවරයි. But only one thing that matters. හැබැයි එක කාරණාවක් තියෙනවා අපිට හිතන්න. මොකද්ද? Is you spend your time alone. Is you spend your time alone. ඒ කියන්නේ ඔයාට තනියම තමයි ඉන්න වෙන්නේ. දැන් ගත්තොත් එහෙම නේද? ඔයාලට මම මේ වචනෙන් පැහැදිලි කරේ. එහෙම අර්ථයක් එන්නේ නැහැ. පොයම් එකක් මේක. මේක කවියක්.
නේද? is you spend your time. ඒ කියන්නේ ඔයාට තනියම තමයි ඉන්න වෙන්නේ. මොනවා කරත් නේද? දැන් කියනවා මේ පඹයට නේද? මේ එලි මහනේ ඉඳලා මේ වැරහැලි ඇඳගෙන එයා යම්කිසි දෙයක් කරනවා. එයා තමයි ස්කෙයා අවේ බය කරලා එළවනවා සත්තුන්ව. නේද? ඉතින් එයා එච්චර දෙයක් කරත් එයාට නේද? එයාගේ ක්‍රියාව, එයාගේ දේවල් දකින්න කවුරුත් නැහැ. ඉතින් ඒ ගැන තමයි මේ කියන්නේ. එයාගේ හිනහව, එයාගේ කඳුළු දකින්න, එයා අඬනවා දකින්න නේද? එයා කොච්චර එයාගේ බවුන්ට් එක කොච්චර ග්‍රෝ වුණත් නේද? කවුරුත් එයාගේ කම්පැනි එකටවත් නැහැ. ඒ කියන්නේ එයාගේ තනියටවත් නැහැ. ඉතින් නේද? සමහරක් වෙලාවට අපේ ජීවිතයත් මේක සම්බන්ධ කරගන්න පුළුවන් වෙවි මේ ස්කෙයාක්‍රෝගේ ලයිෆ් එක. හරි. ඒක මං කිව්වේ වචනෙන් වචනේ තේරුම දෙන්න බෑ. මේක පොයම් එකක්. මේක කවියක්. මේකේ තියෙන ගැඹුරු අර්ථයක්. ඔයාලා වචන වලින් දකින අර්ථයට වැඩිය ගැඹුරු අර්ථයක් තියෙනවා. නේද? දැන් නිකන් S2 පියාගෙන හිතලා බලන්න පම්බේක් නේද? අවුව වැස්ස රෑ දහවල් නැතුව එයා යාගේ ඩියුටි එක කරනවා. කුරුල්ලු එලවනවා, බය කරනවා. නේද? හැබැයි කවදාවත් එයාට යාගේ බවුන්ට් ටික හම්බෙනවද කියලා ප්‍රශ්නයක් නේද? එයාට මොනවද ලැබෙන්නේ අන්තිමට? අස්වැන්න නිලාගත්තට පස්සේ පම්බේ විසි කළා දානවා මිසක් නේද? හරි. What is this poem about? මේ poem එක මොකක් ගැනද? කියන්න බලන්න. ඔයාලගේ මට්ටමින් හිතුවොත් මේ තියෙන්නේ කවුරු ගැනද? yes. එහෙනම් ඔයාලා ලියන්න ඕනේ නිකම්ම නිකන් ස්කෙයාක්‍රෝ නෙවෙයි. එහෙනම් about a scarecrow. About a scarecrow. Scarecrow කෙනෙක් ගැන. about scarecrow දාගන්න රතු පෑනින්. හරි. What are the compound nouns that you find in the poem? මොනවද compound nouns කියන්නේ? ඔයාලා දන්නවා මේ වචනේ. අපි මේක ගොඩාක් සැරයක් කතා කරලා උදාහරණත් එක්ක මම කලින් සතියේ පැහැදිලි කරා. compound nouns කියලා කියන්නේ මොනවද? එකිනෙකට වෙනස් වචන දෙකක් හැදෙන එක වචනයක්. අන්න හරි. එකිනෙකට වෙනස් වචන දෙකක් එකතු වෙලා හැදෙන අලුත්ම නාම පදයකට තමයි compound nouns කියලා කියන්නේ. කියන්න බලන්න ඔයාලා දකින්න ලොකුම compound noun එක මේකේ තියෙන්නේ. දෙකක් ඒ ආයිලනවා. පැහැදිලි? එකක් කියන්න බලන්න. පැඩි ෆීල්ඩ්. අන්න හරි. පැඩි ෆීල්ඩ් හරි. අනිත් එක මතක තියාගන්න. එතකොට පැඩි ෆීල්ඩ් කියන එකේ පැඩි සහ ෆීල්ඩ් කියන එකේ වෙන වෙනම අර්ථ එකතු කරාට පැඩි ෆීල්ඩ් කියන තනි නාම පදයේ අර්ථය හැදෙන්නේ නැහැ. ඒකයි ඔය කියන්නේ. තව ඒ වගේ එකක් තියෙනවා. මොකද්ද? අපි දැන් කලින් ලිව් එක්ක නම තමයි කවුද? ස්කෙයාක්‍රෝ. ස්කෙයාක්‍රෝ. ස්කෙයා කියන්නේ බය කරනවා, ක්‍රෝ කියන්නේ කාක්කට. එතකොට වෙන වෙනම වචන ගත්තොත් ස්කෙයා කියන්නේ බය කරනවා, ක්‍රෝ කියන්නේ කාක්කා. කාක්කු බය කරන්න නෙවෙයි. ස්කෙයාක්‍රෝ කියන්නේ තනි නාම පදයක් පඹයා කියන එකට. එහෙනම් මේ දෙන්න තමයි අපිට දකින්න පුළුවන් compound nouns දෙක. හරි ඊළඟ එක rhyming words. මට කියන්න බලන්න ears කියන එකට අදාළ rhyming word එක. ears. rhyming words කියන්නේ තාලෙට කියවෙන වචන. එහෙනම් ears, tears, tatters, matters. හොඳයි ඊළඟ එක. What are the images that come to your mind when you read this poem? මොකද්ද මේ කියන්නේ? What are the images? මොන වගේ images ද රූපද that come to your mind? ඔයාගේ මනසට ආවේ when you read this poem. ඔයා මේ poem එක කියවුවහම. කියන්න බලන්න මේ poem එක කියවුවහම ඔයාගේ හිතට එක එක දේවල් එනවා. කියන්න බලන්න. ඕන එකක් කොට්ටුයි මේකට. මේවා ඕපන් ආන්සර්ස් තියෙන්නේ. මොනවද? එකිනෙක පැඩි ෆීල් කියලා. තව sky. sky. තව scarecrow. clothes. scarecrow. හරි මම clothes කියන clothes කියන එකට මම දෙයක් එකතු කරන්නම්. මම ලියන්නම් මෙහෙම tattered clothes. ඒ කියන්නේ
පෙරහැලි ඇඳුම්. අන්න හරි. නිකම්ම නිකන් ක්ලෝස් නෙවෙයි සසන්න මගේ නම් ඔළුවට ආවේ. මේක මගේ අදහසක් මං කිව්වේ. වැරහැලි වෙච්ච පඹේක් ඇඳන් ඉන්න වැරහැලි වෙච්ච ඇඳුම් තමයි මගේ ඔළුවට ආවේ. තව දේවල් එන්න පුළුවන්. සර් ඔව් කියන්න පුතේ. සර් මගේ ටියුට් එක නැති වෙලා සර්. සහෙලිදි මොකද කරන්නේ ඔකට? ඔව් සර් ගිය සතියේ එන්න බැරි වුණා කොළඹ ගිය හින්දා. මේ එදා නැති වෙලා තියෙනවා. හරි වැඩි. ගෙදරට හොරු පැනනද ටියුට් එක ගන්න? මම ගෲප් එකට දාන්න ටියුට් එක. එහෙමනම්. හා සර් මට ගහගන්න පුළුවන් දැන් දානවද සර්? දැන් දැම්මොත්ද? හරි. හරි මම දාන්න. මේක කියලා ඉවරලා දාන්න. හා හරි. තව thank you මොන sir. ඕකේ වෙල්කම්. කියන්න බලන්න තව මොනවද ඔයාලගේ ඔළුවට ආවේ? ටැටඩ් ක්ලෝත්ස් ආවා, පැඩි ෆීල්ඩ් ආවා, ස්කයි ආවා, ස්කෙයා ක්‍රෝ කෙනෙක් ආවා තව ඕන දෙයක් එන්න පුළුවන්. තව මොනවද ඔයාලගේ ඔළුවට එන්නේ නැත්තේ? හරි එන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනව නේද? හරි සර් කමක් නැහැ. බවුන්ටි කියන්නේ ඔව් බවුන්ටි කියලා කියන්නේ මෙතන අදහස් කරන්නේ බවුන්ටි කියන එකෙන් එයාගේ රිවෝඩ්ස්. ඒ කියන්නේ එයාට ලැබෙන දේ. ඕකේ? ඒ කියන්නේ මං කිව්වේ එයාගේ ඩියුටි එක කිරීමෙන් එයාට ලැබෙන ප්‍රතිලාභය. කුරුල්ල එළවීම ලැබෙන ප්‍රතිලාභය. ඒක දැන් එයා කළා ඉවරයි කියලා කියන්නේ. ඒ කියන්නේ එයාගේ කළා ඉවරයි. ඒ කියන්නේ ගොයම දැන් පුංචි කාලේ ඔක ඉඳන්නේ දැන් ලොකු වෙලා එයාගේ ඩියුටි එක දැන් කරලා ඉවරයි. ඒ කියන්නේ කුඹුර පැහිලා ඉවරයි. එයාගේ බවුන්ටි එක ග්‍රෝ වෙලා තියෙන අදහස් කරන්නේ ඒක. සර් Okay. මැටර් ඔව් මැටර්ස් කියලා සර් කියන්නේ මැටර් කාරණාව කියන එක. කාරණා මැටර්ස් කියන්නේ කාරණා කියන එක. කියන්නේ what is the matter හා කියලා අහන්නේ. what's the matter? මොකද්ද කාරණාව? ඒ කියන්නේ සලකා බලන්න ඕනේ කාරණාවන්. but the only thing that matters ඒ කියන්නේ නේද? that matters කියලා කියන්නේ හේතු වෙන. ඒතර මෙතන matters කියන එකට තේරුම් වෙනස් කරන්න වෙනවා අපිට. but the only thing that matters අපිට හිතන්න වෙන එකම කාරණාව තමයි is you spend your free time alone. නේද? is you spend your free time alone. ඔයාගේ is you spend your time alone. sorry free කියලා එකක් නැහැ. time alone. ඔයාගේ කාලය වට ගත කරන්න වෙන්නේ තනියම. ඒක තමයි තියෙන matter එක කාරණාව. okay? හරි අපි යන් ඊළඟ එකට එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට find the opposite words විරුද්ධාර්ථ පද හොයන්න ඕනේ. කියන්න බලන්න close කියන එකේ opposite එක open. open දීලා Open. yes open දීලා තියෙනවා cry කියන එකේ Smile. smile Smile. smile ඔය දෙක තමයි තියෙන්නේ. okay? සර් ඊළඟ ප්‍රශ්න කරන්න ඕනිද? හරි ඊළඟ එක කරන්න බලන්න ඔයාලා සර් ටියුට් එක ආවා thank you සර්. okay welcome සර් කීවනි ප්‍රශ්නද? 10 වෙනි එක
I have finished. වෙලා ඇති නේද මේකට මේ ප්‍රශ්නට වෙලා ඇති ඔයාලට ගොඩාක් වෙලා අවශ්‍ය නැහැ මේකට. හොඳයි මේක කරන්න පුළුවන් මීනින් එක අනුවත් කරන්න පුළුවන් මේක අපි අර කෙටි ක්‍රමෙන් කරන්නත් පුළුවන්. හොඳයි. Greenland is the island in the world. එතකොට ඔයාලා දන්නවා මේ වගේ ප්‍රශ්නයක් හම්බුනොත් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ හිස් තැන තියෙනවා නේද? මේ හිස් තැන දෙපැත්ත බලන එක. මේ හිස් තැන දෙපැත්ත බලලා අපි මෙතන the තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක superlative adjective එකක් වෙන්න ඕනේ. එහෙනම් big, bigger than, the, biggest. biggest කියනකොට double G නැත්තම් ඔයාලගේ answer එක වැරදි. okay? Greenland is the biggest island in the world. ඒ කියන්නේ ග්‍රීන්ලන්තය තමයි ලෝකයේ තියෙන විශාලතම දූපත. A giraffe is ඔන්න හිස්තැන තියෙනවා. හිස්තැන දෙපැත්ත බැලුවොත් එහෙම ඔයාලට මෙතන the අඳුන ගන්න බෑ. හැබැයි මෙතන දැන් ඉන්නවා. දැන් ඉන්නව නම් අනිවාර්යයෙන්ම comparative. එහෙනම් tall, taller than. එහෙනම් taller කියලා ලිව්වහම ඇති than කියන එක තියෙනවා. A giraffe is taller than an elephant. අලියට වැඩි giraffe උසයි කියලා කියන්නේ. The Mahavali is the long. ඔන්න ආයසරයක් අපිට අඳුර ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා. positive comparative superlative වලින් මෙතන the කියන පදේ අඳුන ගන්න පුළුවන්. the එන superlative වලට long, longer than, the longest. එහෙනම් longest කියලා තමයි එනවනේ. Mahavali is the longest river in Sri Lanka. Mahavali is the longest river in Sri Lanka. හරි. dinosaurs are හරි. එතකොට ඔයාලට පේනවා ඇති හිස්තැනට කලින් මෙතන තියෙනවා the කියන පදය the එන්නේ superlative වලට නේද? dinosaurs are the dangerous, more dangerous than, the most dangerous. Dinosaurs are the most dangerous animals in the world. ඊළඟ එකේ දැන් තියෙනවා හිස්තැනට මෙහා පැත්තේ. එහෙනම් comparative වෙන්න ඕනේ. එහෙනම් good,
better than the best. එහෙනම් good than තියෙනවා better than better ඉවහම ඇති. Ravi's painting was better than Raja's. රවිගේ paintings රාජට වඩා හොඳයි. මට මෙතන දැනගන්න ඕනේ කීයක් හරිද කියලා. ඔයාගේ ආන්සර්ස් දාන්න බලන්න chat එකට පහෙන් කීයක් හරිද කියලා. මේක දැනගත යුතුම එකක්. ඒක නම් වරද්දන්න එපා. හරි ජවිද්ගේ පහෙන් පහයි කියලා තියෙනවා. චතුර්ණිගේ පහයි, විද්‍යාගේ පහයි, අදීශ පහයි, හිරුන් පහයි, සසන් දුෂ්මික පහයි දෙන්නගෙම විචාර පහයි, චින්තක සම්පක් කියලා තියෙනවා. හරි. චනුල්‍යා, නඳුන්, මනසා, ඇලුම් පහයි. ඉතින් මේවා වරදින්න නම් බෑ. මේවා කරලම දැන් ඔයාලට positive, comparative and superlatives පුළුවන් වෙන්න තියෙනවා. හරි. අනිත් පැත්ත දාන යලිඳු පහයි. කවිඳු සහේරි පහයි, සහේරි තිවරණ, සෙනුරනහස් පහයි. හරි. හරි දැන් එහෙනම් අපි ඊළඟට යන් අනිත් අයත් හැමෝම දාන්න මම හැමෝගෙම මාක්ස් මට දැනගන්න ඕනේ. මේක grade 7 එකක් තමයි. හැබැයි දීලා තියෙන්නේ grade 6 SS ටිකක් දීලා තියෙන්නේ. third term test 2019 වල එකක්. පල්මුනි ස්කෝර් එක සමිදිනී පහයි. සනුජ විසල්ක පහයි. හරි. හොඳයි. my class teacher. හරි දැන් මෙන්න මේ වගේ එසේ එකක් අපි නිකමට බලමු. හරිද? my class teacher. හරි. එහෙනම් මම මෙතනෙන් අයින් වෙලා ඊළඟට එන්නම් මෙන්න මෙතන white board එකට. හරි. හැමෝටම මම හිතන්නේ white board එක clear. හරි. දැන් my class teacher කියන essay එක grade 3 වලට නැත්නම් grade 4 වලට නැත්නම් grade 5 වලට ආවොත් එහෙම ඔයාලා ලියන level එක නෙවෙයි. දැන් grade 7 වලට ලියන්න ඕනේ. ඕකේ? හරි. දැන් අත්තොත් එහෙම මේ වගේ පුද්ගලයෙක් ගැන ලියන්න ආවොත් අපි මොනවද ලියන්න ඕනේ? දැන් ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් හම්බුනොත් එහෙම මීට කලින් මේක නේද මේක mind map එකකින් idea එකක් තියෙනවනේ මොනවද මම ලියන්නේ කියලා. my class teacher ගැන මොනවද මම ලියන්නේ? හරි. එකක් තමයි අපිට class teacher එක ලියන්න පුළුවන් name එක. නම ලියන්න පුළුවන්. ඊට පස්සේ ලියන්න පුළුවන් මොකක්ද එයාගේ? වයස ඔව්. අපි කියන age එක කියලා. ඊට පස්සේ තුන්වෙනියට ලියන්න පුළුවන් කන්න කැමති දේවල්. හරි. ඔය සසන් දෙන්නේ? සසන් පටන් ගත්ත ගමන් අපි කන්න කැමති දේවල්ද ලියන්න ඕනේ? ඈ? පිළිවෙලක් තියෙනවා, රටාවක් තියෙනවා නේද? ඔව්. ඊට පස්සේ village එක අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ තව මොනවද ලියන්න පුළුවන්? මේල්ද ෆීමේල්ද කියලා. හරි. හරි. මේල් ෆීමේල් කතාව අපි උඩටම දාගමු නේද? ඒක නැතුව අපි ඊළඟට තව මොනවද ලියන්න පුළුවන්? පුරවැසි භාවය. පුරවැසි භාවය. අපි ඕව ලියනවද ක්ලාස් ටීචර් ගැන? නෑ නේද? තව ඊට වැඩි දේවල් තියෙනවා ලියන්න. ඒවා ලියලා අපිට ඔව් රැකියාව නැත්තම් අපි රැකියාව දන්නවනේ ටීචර් කෙනෙක් කියලා. ඒ කියන්නේ අපිට දාන්න පුළුවන් එයාගේ work place එක. වැඩ කරන තැන. ඕකේ? හරි. තව ඕනම කරන දේවල් ටිකක් ඔයාලා තින් කියවුන්නේ නැහැ. තව මොනවද ලියන්න පුළුවන්? උගන්නන විෂය. සබ්ජෙක්ට් එක කියන්න පුළුවන්. හරි. ඕවා කියන්න පුළුවන්. තව මුලින්ම කියන්න විනෝදාංශය. හොබීස් වලට කලින් එයාගේ මොනවද කියන්න ඕනේ? ටීචර් එක දැන් ටීචර් මොන වගේද? එයාගේ appearance එක කවුරුත් කිව්වේ නැහැ. අධ්‍යාපන සුදුසුකම්. ඕ appearance අධ්‍යාපන සුසුකම්. හරි. appearance එක. නැත්තම් පෙනුම. හරි. ඊට පස්සේ පෙනුමත් එක්ක කියන්න පුළුවන් එයාගේ qualities. මොනවද qualities කියලා කියන්නේ? මොනවද qualities කියලා කියන්නේ? qualities කියන්නේ මොනවද?
ගතිගුණ. ඔන්න ඊට පස්සේ පුළුවන් මෙයා ටීචර්ගේ හොබීස් ගැන නැත්නම් විනෝදාංශ ගැන කියන්න. හරි. ඊට පස්සේ පුළුවන් ඔයාලට ටීචර් කන්න කැමති දේවල් නේද? අපි මේකට කියනවා likes, dislikes. කැමති දේවල්, අකමැති දේවල්. හරි. හොඳයි. තව දේවල් කියවුන්නේ නැහැ. කියන්න බලන්න තව කිව යුතුම දේවල් ටිකක් ඔයාලා අතින් කියවුනේ නැහැ. මොනවා වෙන්නේ නැද්ද? සබ්ජෙක්ට් කියන එකේ සබ්ජෙක්ට් එක හරි. තව මොනවද? මයි ක්ලාස් ටීචර් ගැන ඔයාලා කියන්න ඕනේ. කෝ කවුරු හොඳට උගන්වනවද නැද්ද කියලා. ඕක කියන්න ගියොත් වැඩි අවුල් යනවා නේද? හරි. කෝ ෆැමිලි එක. එයාගේ දැන් ෆැමිලි එක ගැන කියන්න ඕනේද නැද්ද? ඕනේ. Is she married or not? What is her husband doing? About children? So we have to mention them. සඳහන් කරන්න ඕනේ ඒක. මෙච්චරද කියන්න පුළුවන්. දැන් ගත්තොත් එහෙම ප්‍රධාන කාරණා 10ට මේක දාන්න පුළුවන් අපිට. හොඳයි. මෙන්න මේ කාරණා 10 විස්තර කරොත් එහෙම අපිට වාක්‍ය 20ක් 25ක් විතර ලියා ගන්න පුළුවන් කවුරු ගැනද? my class teacher ගැන. හරි. ඉස්සෙල්ලම අපි මේ ගත්තේ mind map එකක් නේද? අපි මේකට කියනවා සංකල්ප සිතීමක් කියලා. ඒ කියන්නේ මොනවා හරි දෙයක් කරන්න කලින් අපි මේ සම්බන්ධයෙන් පුංචි අදහසක් තියෙනවා. අපි මොනවද ලියන්නේ මොනවද කරන්න කියලා. දැන් ඔයාලා මේ වගේ එකක් ආවොත් එහෙම දෙක වසරේ තුන වසරේ නංගිල මල්ලිලා ලියනවා වගේ වාක්‍ය 5ක් 6ක් ලියලා ලකුණු නම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙනම් මේ ටික අපි කොහොමද හරියට ලියන්නේ? එහෙනම් මම අද කියලා දෙනවා පුද්ගලයෙක් ගැන ලියන්න. මේ මම මයි ක්ලාස් ටීචර් ගැනම නෙවෙයි ඕනම පුද්ගලයෙක් ගැන ඔයාලා ලියන්න දුන්නොත් දැන් ඔයාලා next year එකේ ඉන්නේ grade 8 නේ. grade 8 level එකකින්වත් ලියන්න practice එක තියෙනවා. හරි. ඉස්සෙල්ලා මෙන්න මේ my class teacher කියලා ලියලා ඔයාලගේ ගන්න exercise book එක අභ්‍යාස පොත අරගෙන මෙන්න මේ කාරණා 10 ඉක්මනටම ලියා ගන්න. එකින් එක අරගෙන මේ ටික ලියන විදිය මම හරියටම කියලා දෙනවා. ආයි වරද්දන්න නම් බෑ. නේද? අපි ෆැමිලි එක උඩට අරන් ලියමු පස්සේ ඈ. ඔය තියෙන ටිකෙන් ලියන්න ඕනි. මේ කාරණා 10 විතරයි ඈ. නම එහෙම ලියන්න යන්න එපා ටීචර්ගේ. එකින් එක අරගෙන මම වෙන වෙනම පැහැදිලි කරනවා.
හොඳයි වෙලාව ඇති නේද මේ ටිකට? ඕකේ. සර් චුට්ටක් I have finished, sir. ඕකේ. හරි. දැන් එහෙනම් අපි මේක වෙලාව ඇති. I have finished, sir. yes. මේක වෙලාව ඇති. හරි. දැන් එහෙනම් සබ් ටොපික් එක ආයි name කියලා දාලා හැමෝම name කියලා දාලා දැන් අපි කොහොමද ටීචර්ගේ නම ලියන්නේ? කියන බලන්න. මට උදව් කරන්න බලන්න කොහොමද name කියලා ලියන්නේ? දැන් ඕනම් යටින් ආයසරයක් name කියලා අංක එක දාන්න. යටින් අපි මේක ලියා ගන්න. කොහොමද අපි name එක ලියන්නේ ටීචර්ගේ? ක්‍රම දෙකක් තියෙනවා ඔයාලට ලියන්න පුළුවන්. එකක් තමයි my class teacher is හරි මම පාවිච්චි කරන්නම්කො මිසිස් කියලා. my class teacher is Mrs. කාන්ති සිල්වා. හරි වෙන නමක් දෙන්නේ මම ඔයාලට දැනට මම ලියන නම ලියා ගන්න. ඕකේ. my class teacher is Mrs. කාන්ති සිල්වා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් name කෑල්ල ලියන්න ඕනේ නම් my class teacher's name is Mrs. කාන්ති සිල්වා. හරි මතක තියාගන්න නම ලියනකොට හරියට name ලියන්න ඕනේ නම් teacher ගේ නම class teacher's name is මෙතන මේ apostrophe s කියන්නේ මේ දෙකම එක කියලා වැරදියට වටහා ගන්න එපා. මේ තියෙන දෙකක් ඈ. දැන් ගොඩාක් දරුවෝ මේක කොච්චර කිව්වත් එයාලා ඒක ඔලුවට දාගන්නේ නැහැ. මේ තියෙන්නේ possession එක අයිතිය හැඟවීම. මේ තියෙන්නේ helping verb එක is. my class teacher ගේ name is Mrs. කාන්ති සිල්වා. හරි සටහන් කරගන්න. සටහන් කරගෙන ඉක්මනටම yes කියලා දාන්න. සර් ඕක ලියා ගන්න ඕනි එක්සර්සයිස් බුක් එකේද නැත්නම් අර කියුට් එකේද? හොඳයි. මම දැන් කිව්වේ මොකේ ලියන්න කියලාද? ඕ මං කිව්වා එක්සර්සයිස් බුක් එකේ ලියන්න කියලා. දැන් අර 10ක් ලියාගත්තේ ඒකේද? නෑ ඒකේ ලියන්න ඉඩ මදි. මේ දෙකෙන් එකකට හුරු වෙන්න අනිවාර්යෙන්ම. හරි වෙලාව ඇති නේද මේක ලියා ගන්න. my class teacher's name is Mrs. කාන්ති සිල්වා. හරි
මොකද උනේ? සර් චුට්ටක් තියන්න. දැන් කලින් සැඩේ චුට්ටක් දාන්න. දැන් කලින් ටික චුට්ටක් දාන්න. හරි කලින් එක දැන් පොඩ්ඩක් ඉන්නකො මොකද්ද වුණා? හරි බලමුකෝ මොකද උනේ කියලා. සර් කලින් ටිකක් ආවනේ. ඔය කලින් එක දැන් ලියාගත්තේ නැද්ද? දැන් මේ ටික ඔක්කොම නැති වෙන්නේ හරි යන්නේ. සර් ලිව්වා. හරි. හරි නේද? හරි නේද? හරි සර්. හරි සර්. හරි සර්. හරි ඊළඟ එක දෙවෙනි එක ඒජ් එක. අපි බලමු ඒජ් එක. දැන් එහෙනම් නම්බර් 2 කියලා දාලා මොකද කරන්න ඕනේ? ඒජ් කියලා ලියන්න. හරි. දැන් අපි ඒජ් එක කොහොමද ලියන්නේ? කියන්න බලන්න. මොකද අපි ටීචර් ගේ ඒජ් එක ලියන්නේ. කොහොමද ආන්සර්ස් නැහැනේ. කොහොමද අපි ඒජ් එක ලියන්නේ? ඒජිස් ඔන්න කිව්වා. ඔය බලන්නකෝ. ওই විදිහට කිසි දවසක ඒජ් කියන කෑල්ල දාලාද අපි ඒජ් ලියන්නේ? විකමට කියන්න බලන්න අපි ඒජ් කියන කෑල්ල කවදාවත් දැම්මද? she age කියලා කියන්න පුළුවන්ද? she age කියන්නේ ඇය කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? මුලින් ඉඳලා කියන්න. My teacher is කාටවත් මතක නැද්ද මේක හරියට කියන විදිය? කෙනෙක්ගේ වයස කියන විදිය මතක නැද්ද? මේ මොකද? How old are you? ඔව් අන්න how old are you කියලාත් කිව්වා. වයස කීයද කියලාත් අහනවා ටීචර්ගෙන්. මේ එසේ එකක් ලියන්නේ. හරියට ආවේ නෑ මට. හිතන්නකෝ ටීචර්ගේ වයස අවුරුදු 40යි කියලා. නිකම්ම හිතන්නකෝ. කොහොමද කියන්නේ? She's හරි. she 40 years old. ඔන්න කිව්වා නේද රේණුජා? පබලු මට මං හිතන්නේ උත්තර කිව්වා. she is පටන් ගන්නෙ. she is 40 forty 40 years old. ඕකට age කැලලක් ගාවන age කියන්නේ years කියන එකම තමයි. නේද? she is 40 years old. ලියා ගන්න වයස ලියන විදිය. මේ ඉතලේ බෑන්දාගෙන ඉතින් ඒක ඊයෙන්දලා එන ලෙඩ තත්ත්වනවා. මම මේ අලුත් සෙටින්ග්ස් වගේක් ගන්න. ඒක ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ. අයින් කරා. හරි ඔන්න මම මයික් එක මියුට් කරා යලිඳු. අපිට ඔක්කොම ඇහුණා. she is 40 years old. හරි ඊට පස්සේ අපි ඊළඟට යන් කොහොමද තුන්වෙනි එක හරි කියන්න බලන්න විලේජ් එක කොහොමද කියන්නේ නම්බර් 3 කියලා විලේජ් කියලා ලියන්න බලන්න අපි විලේජ් එක කොහොමද කියන්නේ හිතන්නකෝ ඇය ඉන්නේ අම්පාරේ කියන්න බලන්න කොහොමද කියන්නේ ඕක She is in she is in අම්පාරෝ එහෙම කියන්නත් පුළුවන් අදාළ වචනේ නැතුව කියන්න බලන්න she lives Ampara. දැන් සමහර ළමයි ලියනවා she is live කියලා. අනේ මෙහෙම ලියන්න එපා. ඔයාලා දන්නවනේ. she is living Ampara. she is කියන්නේ ඔයාලා දන්නවා present continuous ඉගෙන ගත්ත දරුවෝ දන්නවා දැන් she is නම් living වෙන්න ඕනේ. she is live කියන්නේ she lives in Ampara. she lives in Ampara. මේකම දෙකෙන් ඕන එකකට ප්‍රැක්ටිස් වෙන්න. වරද්දන්න බෑ.
හරි සර් ලිව්වා. හොඳයි. හරි සර් ලිව්වා. හරි ඊට පස්සේ work place එක. number 4 work place එක. කියන්න බලන්න අපි කොහොමද work place එක කියන්නේ? කියන බලන්න අපි කොහොමද ඇය වැඩ කරන තැන කියන්නේ. she දාන්න පුළුවන් works කියලා. එහෙම නැත්නම් ඇය උගන්වන්නේ she teaches at ඔන්න ලියන විදිය මම දානවා ABC මහාවිද්‍යාලය කියලා. එහෙනම් she works නැත්නම් she teaches at ABC මහාවිද්‍යාලය. ඔයාලා මේ විදිහටම දැනට ලියා ගන්න. පස්සේ ඔයාලට පුළුවන් edit කරන්න answers. මේ works teachers කියලා දැනට දෙකම ලියාගත්තට ඔයාලා දෙකම ලියන්න ඕනේද? නෑ දෙකෙන් එකයි. සර් හරි කියන්න දරුවෝ. සර් අදත් අර ගේම් එක කරනවාද? බලමුනේ අපි වෙලාව තිබ්බොත් බලමු. හරි මේක වෙලාව ඇති නේද මේකට? ඇති Yes. හරි සර් ලිව්වා. සබ්ජෙක්ට් එක අපි කොහොමද ලියන්නේ? කියන්න බලන්න කාට හරි කෙනෙකුට අයිඩියා එකක් තියෙනවා නම් අපි කොහොමද සබ්ජෙක්ට් එක ලියන්නේ කියලා මට කියන්න බලන්න. 5 කියන්න බලන්න. She teach. She is English. she teach වෙන්න බෑ. she teaches us. she teaches us. ඔන්න සබ්ජෙක්ට් එක දාන්න පුළුවන් ඔයාලට ඕන එකක් මම දාන්නම් ඉංග්‍රීසි කියලා. උපරිම සරලව මේ ලියන්නේ. එකක්වත් වරද්දක් නැතුව ලියන්න පුළුවන් උපරිම සරල මට්ටම තමයි ඔයාලට කියලා දෙන්නේ. she teaches us English. සර් අපි මේක ලියලා වෙලා මේකක් කරමුකෝ ගේම් එක. ඉස්සෙල්ලා මේක ලියාගන්න එක හිතමු අපි ගේම් එක පැත්තකට දාන්න. ඉස්සෙල්ලා මේ කොළුවට දාගන්න හරියට. දැන් ඉස්සරහට ක්ලාසස් පටන් ගත්ත ගමන් මම මේවා චෙක් කරලා මේද ඒ කම්පියුටර්ස් තියෙන්න ඕනේ හරියට නේද මේකක් ලියා ගන්න බැරි නම් නේද ක්ලාස් එකේ ෆෝන් එක ඉස්සරහ හිටිය කියලා හරියන්නේ නැහැ.
ලිවස් ලිලිවලස හොඳයි. හරි. appearance එකවත් පෙනුම. කියන්න බලන්න අපේ ටීචර් ගේ පෙනුම කොහොමද කියන්නේ? අපිට කියන්න පුළුවන් ටීචර් කෙනෙක්ගේ නේද වැලු බැලමටම පෙනුම සහ යාගේ ශාරීරික ලක්ෂණ වාක්‍ය දෙකක් විතර වගේ ලියාගත්තාම ඇති. කියන්න බලන්න මොකද්ද ලියන්න පුළුවන් වැලු බැලමටම පේන දේ? නේද අපි ලියන දේ තමයි මහතයිද කෙට්ටුයිද නේද? එහෙම නැත්නම් උසයිද මිටිද කියලා. අපි කොහොමද ලියන්නේ මේක? අන්න එක වාක්‍යයක් මම ලියනවා 6ට අදාළව. කොහොමද? She is thin and tall. She is thin and tall. ඊට පස්සේ තව මොනවද ලියන්න පුළුවන්? ටීචර්ගේ පෙනුම ගැන කිව්වොත් She is fat and හරි. ඔව්. දැන් ඒක තමයි thin and short කියලා ලියන්න පුළුවන් ඔයාලට ටීචර් කෙට්ටු උසයි නම් එහෙම නැත්නම් she is fat and short. හරි. ඔය දෙකෙන් එකක් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දෙක නේද ගලපලා මැච් වෙන ලියන්න පුළුවන්. ඊට පස්සේ නේද? තව මොනවද ලියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් she has long hair. ඇයට දිග කොණ්ඩයක් තියෙනවා. එහෙම නැත්නම් she has නේද short hair. තව ලියන්න පුළුවන් එක දේවල් තියෙනවා. she has curly hair, she has long wavy hair. wavy hair එකක් නේද? විතර මේ කාරණා දෙකත් අපිට ලියන්න පුළුවන්. ඉස්සෙල්ලා මේවා ලියන විදිය ඔලුවට දාගමු. ඊට පස්සේ මේක ඡේදයකට ගලපන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් ඉස්සරහට. හොඳයි වෙලාව ඇතිද දරුවනේ?
ඇති සර්. ඇති සර්. හොඳයි. එහෙනම් අපි ඊළඟ එකට යන්. qualities. හොඳයි. අපි මොනවද ටීචර් ගේ qualities විදිහට ලියන්නේ? ගතිගුණ. He is kind and helpful. අන්න හරි. සුප්‍රසිද්ධ වාක්‍යනේ. She is kind and He is kind and helpful. එහෙම නැත්නම් she is sincere and patient. ඒ කියන්නේ she is sincere and patient. ඇය හිතයිශී සහ ඉවසිලිවන්තයි. නේද? අපිට ලියන්න පුළුවන්. තව මොනවද ඇගේ qualities විදිහට ලියන්න පුළුවන්? ගතිගුණ. She always teaches us English kindly. අපිට කරුණාවන්තව ඇය ඉංග්‍රීසි උගන්වනවා. ඔන්න වගේ වාක්‍යයක් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ලියන්න පුළුවන්. She comes to school early and නේද? හරි. මෙන්න මේ වගේ වාක්‍ය ලියන්න පුළුවන්. හරි ලියා ගන්න බලන්න qualities විදිහට මේවා ලියන්න පුළුවන්. තව ගොඩාක් qualities ලියන්න පුළුවන්. දැන් එතකොට ඔයාලා ඉස්සරහට අවධානය දෙන්න ඕනේ නේද? ටීචර්ලාස්ගේ qualities ටිකක් ලියන්න. එහෙම නැතුව කන්න කැමති දේවල්, බොන්න කැමති දේවල් විතරක්ම නෙවෙයි. ඒවත් ලියන්න ඕනේ. හරි ලියන්න බලන්න qualities ටික. හොඳයි. එතන මේ වාක්‍ය වලට අපිට යම් යම් දේවල් එඩිට් කරන්න පුළුවන්. හොඳයි දරුවනේ. මේක ලියාගත්ත නේද? yes sir. Yes, sir. yes හරි. මේ ටික අමාරු නෑ. සර් චුට්ටක් ඉන්න. හරි සර්. පොඩ්ඩක් ඉන්න.
හොඳයි වෙලාව ඇති නේද? ඔව් ඇති නේද? හරි ඔන්න දැන් හොබීස් ටික. හ්ම්. හරි මේක නම් ලියන්න පුළුවන්. කියන්න බලන්න ඔන්න හොබීස් ටික මම උඩින් ලියන්නම්. කොහොමද අපි හොබීස් ටික කියන්නේ? හ්ම්. කියන්න බලන්න කොහොමද හොබීස් කියන්නේ? She is collective stamps. She is collective stamps. හරිද ඒක? She hobby is collective stamps. She hobby is collecting stamps. ඒකත් හරිද? Her hobby is collecting stamps. Yes, her hobby is collecting stamps. හොඳයි. මම මෙහෙම වුණ එක පාට එහෙම ලියන්න නැතුව she has many hobbies. They are reading English novels and collecting stamps. හොඳයි. She has many hobbies. ඇයට තියෙනවා විනෝදාංශ ගොඩක්. They are reading English novels. ඉංග්‍රීසි නවකතා පොත් කියවීම සහ මුද්දර එකතු කිරීම. ඕනනම් තව එකක් දාන්න පුළුවන් නේද? හරි. මේ වගේ ලියුවා නම් ඇති. දැන් ඔයාලට අයිඩියාස් තමයි දෙන්නේ මම. හරි. දැන් අර පුංචි කාලේ වගේ නේද? සරල වාක්‍ය ලියලා ඉවර කරන්න යන්න එපා. හොඳයි. මේකත් සංකීර්ණම වාක්‍ය නෙවෙයි. හැබැයි ඔයාලා ලියපු සරල වාක්‍ය වලට වඩා ටිකක් උඩින් තියෙන්නේ. හරි. මේකත් ලියාගමු අපි. ඔව් කියන්න. සර් මේක මේ ඡේදයක් විදිහට ලියන්නේ නැත්නම් මේ වාක්‍ය කඩලාද ලියන්න ඕනේ? ඒ කියන්නේ දැන් ඔයාලා ලියන්න ඕනේ මම කියපු විදිහට. ඒ කියන්නේ වෙන වෙන මාතෘකා දුන්නනේ මම ඒ ටිකට කිව්වා අර මුල් 10 ලියලා ඉවර වෙලා ආය අනුමාතෘකා විදිහට name කියලා ලියලා ආය යටින් name එක ලියන විදිහ ලියන්න. age කියලා ලිව්වා ඊට පස්සේ age එක ලියන විදිහ ලියන්න. ඊට පස්සේ ඔහොම ගිහලා hobby කියලා ලිව්වා hobby එක ලියන විදිහ ලියන්න යටින්. එහෙම තමයි මම උපදෙස් දුන්නේ. අනිත් එහෙමද ලිව්වේ? Yes, sir. yes yes. එතකොට ඔයාලට මේ කාරණාව මොකක්ද කියන එක තියෙනවා. I have finished, sir. I am done. sir. Okay. හරි. එහෙනම් මේකත් ලියා ගන්න ඇති I'm done. හැමෝම. Yes, I'm done. හොඳයි. දැන් ඊළඟට likes dislikes. හරි. කැමති දේවල් අකමැති දේවල්. හරි. කොහොමද කියන්නේ? සර් මම කලින් සිග්නල් කට් වෙලාවේ hobbies කියන එක පටන් ගත්තා. hobbies කියන එක දැන් හරි වැඩි. හරි. පුළුවන් නම් ලියපු යාළුවෙක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න පුළුවන් ද group එකට ඒක. hobbies කියන එක ඇහැල්ලා ස්ක්‍රීන්ෂොට් එකක් නෙවෙයි ෆොටෝ එකක් ගහලා ලියපු එක. පුළුවන් නේද? ඒකට පුතේ ඉඩ තියලා මේක අපි ලියාගමු likes and dislikes. එහෙනම් නේද? she likes to eat
will cries. ඔන්න මම ලිව සරල වාක්‍යයක්. ඇය කැමති නැති දේවල් dislikes. She doesn't like to eat durian. හරි. එතකොට ඔතන වාක්‍ය 10ක් 15ක් නේද බොන්න කැමති දේවල් නේද? ඔයාලට මේකම දාන්න පුළුවන්. ඉතින් කොහොමද කැමති නම් දාන්න පුළුවන්. මම මේවා ගොඩාක් දාන්න යන්නේ. මොකද ටීචර් කෙනෙක්ගේ නේද අපි ලියන්න ඕනේ මෙන්න මේ කන්න කැමති දේවල් බොන්න කැමති දේවල් විතරක් නෙවෙයි ඊට වැඩි appearance and qualities ගැන නේද නැත්නම් family background එක ගැන වැඩි අවධානයක් දැන් දෙන්න ඕනේ. හරි. එකට ලියනකොට මේක බඩ් දාලා අපිට කම්බයින් කරන්න පුළුවන්. හරි ලියා ගන්න බලන්න. හරි සර් ලිව්වා. I have finished sir. Finished. done. I have finished sir. හොඳයි. ෆැමිලි එක. හොඳයි. අපි ෆැමිලි එක කොහොමද ලියන්නේ? හරි. ඔන්න ලියන විදිහ බලා ගන්න. She is married and has got 2 children. හරි. ඇය විවාහකයි. ඇයට ඉන්නවා ළමයි දෙන්නෙක්. හරි. එහෙම නැත්නම් අපිට පුළුවන් she is married and her husband is a doctor. නිකන් මන් දැම්මේ. ඊට පස්සේ ලියන්න පුළුවන් she has got 2 children. හරි. එතකොට ඇගේ ෆැමිලි එක ගැන අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ලියන්න බලන්න. හරි සර්. I have finished sir. දැන් ගේම් එක කරමු. හරි. තාම මේක ඉවර නෑ. දැන් මෙහෙමද ඉවර කරන්නේ? ඒ කොහොමද අන්තිම වාක්‍යය ලියන්නේ? කියන්න බලන්න අන්තිම වාක්‍යය අපි කොහොමද ලියන්නේ? I love my class teacher very much. ඔව්. ඊට පස්සේ නේද? ඔන්න මම එකතු කරන්න. නේද? අපි දාමු අපි ආදරේ නේද? I love our class teacher very much and නැත්තම් class teacher and respect her very much. I love my class teacher and respect her very much. අපි අපේ ක්ලාස් ටීචර් ගොඩක් ආදරේ සහ ගොඩක් ගරු කරනවා. මේක තමයි ලියන්න පුළුවන් තව කෙනෙක් ගැන ලියන්න පුළුවන් සරලම ක්‍රමය.
අර ලියාගන්න අන්තිම වාක්‍ය විදිහට මේක. දැන් මේකෙම ඉන්න බෑ අපිට තව වැඩ තියෙනවා. හොඳයි ලියාගත්තනේ හැමෝම. yes sir හරි. දැන් එහෙනම් sir. my class teacher ගැන essay එක නේද 50 to 60 words වචන 50 60 අතර එක වචනයක්වත් එක වාක්‍යයක්වත් වරද්දන්න නැතුව අපිට ලියන්න පුළුවන්. ඕකේ? එතකොට මේ මම දුන්නේ වාක්‍ය ලියනකොට ලියන විදිය. ඒතර මේක ඡේදයකට ගන්නකොට ඔයාලා මේක නිවැරදිව ගැලපීමක් ඇතුව ලියන්න ඕනේ. හරි. එහෙනම් මේ ලියපු කාරණා වලට අමතරව තව තවත් කාරණා එකතු කරලා ඔයාලා මට essay එකක් ලියලා ෆොටෝ එකක් ගහලා group එකට දාන්න ඕනේ. තේරුණාද? my class teacher ගැන essay එකක්. දැන් නෙවෙයි ඒක homework එකක් විදිහට මම දෙන්නේ. හරි. අද මම කිව්වා මේ ගිසති මම කිව්වා homework ටික දාන්නම් කියලා ඔයාලට. නමුත් යම් ගැටලු කිහිපයක් වුණා පරිගණකයේ රෙකෝඩින් එක දාන්න පරක්කු වෙන්නේ ඒක. හරිද? මම ඒක පැහැදිලි කරන්නම් ඔයාලට. හරි. හරි. දැන් එහෙනම් මම homework එක චුට්ටක් ඔයාලට දාන්නම්. පුංචි වැඩක් කරන්න ඕනේ ඔයාලා. හරි. දැන් හැමෝම පුංචි බුක්ලට් එකක් නැත්නම් පොත් පිංචක් හදන්න ඕනේ. පොත් පිංචක්. මොකද්ද මේ පොත් පිංචක් කියලා කියන්නේ? හරි. පොත් පිංචක් කියලා කියන්නේ තොරතුරු සමුදායක් එකතු කරපු කුඩා පොතක්. හොඳයි. මේ තුල ඔයාලට සිලබස් එකට අදාළ synonyms antonyms collective nouns compound nouns හරි ඊට අදාළව මේ හතර විතරයි අපිට මම හිතන්නේ මුල් ටිකේ තියෙන්නේ හරි හොඳයි මේ හතරට අදාළව තොරතුරු ඇතුළත් කරලා ඒ කියන්නේ synonyms කියන්නේ සමාන පද antonyms කියන්නේ විරුද්ධ පද collective nouns සහ compound nouns කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නවා මෙන්න මේ තොරතුරු ඇතුළත් කරලා හැමෝම බුක්ලට් එකක් හදන්න ඕනේ බුක්ලට් එකක් කියලා කියන්නේ පොත් පිංචක් එතකොට මේ සඳහා ඔයාලට පුළුවන් synonyms syllabus එකේ ඔයාලගේ පෙළ පොතේ තියෙන synonyms ටික එකතු කරලා එක තැනකට ගන්න සර් ඕකේ මේ ස්ක්‍රීන්ෂොට් එක ගෲප් එකට දානවද? හොඳයි මොකද දරුවෝ මට චුට්ටක් අවසරයක් කියන්නකෝ හොඳක් ඒක පැහැදිලි කැඩි කැඩි ඇහුනේ මේකේ මේ ස්ක්‍රීන්ෂොට් එක ගෲප් එකට දානවද සර්? ඔව් දාන්නකෝ පුළුවන් කෙනෙක් දාන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඒතර මෙන්න මේ කාරණා මම අන්තර්ගතය කියන්නම් සිනොනිම්ස් ඒවත් සමාන පද අඩුම ගණනේ නේද? ඒ කියන්නේ එක සෙට් එකකට වචන දෙකක් තියෙනවනේ. ඒතකොට මම ඒක ගන්න එක සෙට් එකක් විදිහට. එහෙනම් ඒ එක සෙට් එකක් නේද? ඒ වගේ සිනොනිම්ස් ඔයාලා හදන්න ලියන්න ඕනේ අඩුම ගානේ 25ක්වත්. ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා දකින හැම එකම ලියන්න එපා. ඔයාලගේ සිලබස් එකේ පොතේ තියෙන වචන ඒකට මූලිකවම ඇතුළත් වෙන්න ඕනේ. එහෙම නැතුව අමතර දේවල් විදිහට ඉන්ටර්නෙට් එකෙන් ගත දේවල් ලිව්වට කමක් නැහැ. හැබැයි නේද? මෙතන තියෙනවා ලෝකෙ නැති සිනොනිම්ස් එහෙම ඉන්ටර්නෙට් එකෙන් හෙව්වොත්. එහෙම ගන්න යන්න එපා. ඇන්ටොනිම්ස් කියන්නේ විරුද්ධ පද. විරුද්ධ පදත් ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන, පෙළ පොතේ තියෙන, සිලබස් එකේ තියෙන ඇන්ටොනිම්ස් ටිකට ප්‍රයොරිටි එක දෙන්න ඕනේ. එහෙම නැතුව ඔයාලා නේද ඉන්ටර්නෙට් එකෙම 100%ක් ගන්න යන්න එපා. collective nouns සමූහාර්ථ පද වර්ග තුනක් තියෙනවා. animals, persons, ඊට පස්සේ things දේවල් ගොඩයි. compound nouns කියලා කියන්නේ
අපි කලින් කතා කරපු එකිනෙකට වෙනස් නාම පද දෙකක් එකතු කරලා හදන කම්පවුන්ඩ් නවුන් එක. හරි. මම මේකට ඩියු ඩේට් එකක් දෙනවා. මේ ඩියු ඩේට් එක වෙනකොට ඔයාලා හදලා ඔයාලගේ බුක්ලට් එක විදේශ ආයතනයට දෙන්න ඕනේ. මම මේකට ලකුණු දෙනවා. ලකුණු දීලා වැඩිම ලකුණු ඒ කියන්නේ මේ බුක්ලට්ස් වලින් හොඳම 5 තෝරලා ඒ 5 දෙනාට තෑගි දෙනවා. එහෙනම් පළවෙනි 5 දෙනාට තෑගි හම් වෙනවා. මතක තියාගන්න මේකේ පරමාර්ථය වියදම් කරලා හදන එක නන් නෙවෙයි. ලස්සන්ට print out අරගෙන එහෙම කරාට ලකුණු හම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සර් හොඳටම කරපු පස් දෙනාද නැත්තම් කලින්ම මේ නෑ. කරලා ඉවර වෙලා මේ විදේශයට දෙන කෙනා කලින්ම නෙවෙයි පුතේ හොඳටම කරන 5 දෙනා. හොඳටමලා. ඒ කියන්නේ මම බලනවා අත් අකුරු hand writings ඔයාලගෙම වෙන්න ඕනේ. ඒකේ බලපාන්නේ අත් අකුරු වල ලස්සන නෙවෙයි පිළිවෙල නිවැරදි බව. ඕකේ මොකද මෙතන ඉන්නවනේ අත් අකුරු බෝල වගේ ලස්සන නැති වුණාට සාමාන්‍යයෙන් පැහැදිලි අත් අකුරු ලියන අය. එහෙනම් ලස්සනම අත් අකුරු නෙවෙයි බලන්නේ පිළිවෙලටම තියෙන අත් අකුරු neatness එක. දෙවෙනි එක තමයි ඔයාලගේ බුක්ලට් එකේ තියෙන පිළිවෙල. ඒ කියන්නේ අත් අකුරු නෙවෙයි පොතේ තියෙන neatness එක. හරිද? ඊට පස්සේ collective nouns ඔක්කොම නැතත් ඔයාලට පුළුවන් collective nouns කිහිපයක රූප විතරක් අලවන්න. ඔක්කොම නෙවෙයි. ඒ කියන්නේ animals ලට අදාළව collective nouns වලින් එකක් දෙකක් වගේ. ඊට පස්සේ things දේවල් වලට අදාළ එකක් දෙකක් වගේ. ඊට පස්සේ persons පුද්ගලින් අදාළ collective nouns වගේ. ඒ වගේ එකක් දෙකක් උදාහරණ දීලා ඊටු ටික ලිස්ට් එකක් විතර දෙන්න පුළුවන්. ඊට අමතරව compound nouns වර්ග කිහිපයක් නේද? පුළුවන් නම් රූප සටහන් හොයලා අලවන්න බලන්න. එතකොට මෙන්න මේක මම කියන්නේ නැහැ නිර්මාණශීලීත්වය ඔයාලගේ. හරිද? නිර්මාණශීලීත්වය ඔයාලගේ. එහෙනම් නේද මම යෝජනා කරනවා ඔයාලට හොඳට හිතන්න. කොහොමද මේ බුක්ලට් එක හදන්න පුළුවන්? මොනවද අපිට දාන්න පුළුවන් මේකට? කවර් පේජ් එකක් දානවද? මේ කවර් පේජ් එකට print out ගන්න ඕන කියලා එකක් නෑ. ඔයාලට පුළුවන් ඔයාලගෙම නේද? ඔයාලගේම චිත්‍රයක් ඔයාලගේම කවර් පේජ් එකක් ඔයාලා ඩිසයින් කරන්න. කලර් පෙන්සිල්ස් වගේ පැස්ටල්ස් වගේ ඒවා ගන්න එපා දරුවෝ. මොකද පැස්ටල් වලින් ඇඳහම වෙන්නේ පොත වැහුවට පස්සේ එහා පැත්තට නේද කොපි එක වගේ වදිනවා. ඊට පස්සේ පොත දිගහැරපුවාම අර පැස්ටල් වලින් කලර් කරපු ටික ඔක්කොම එහා පැත්තේ ඔයාලට නිකන් ෆොටෝ එකක් ගැහුවා වගේ තියෙයි අනිත් පැත්තට. ඒ හන්ද මම ඔයාලට වෙන මුකුත් කාරණා කියන්නේ නැහැ. නේද? ක්‍රියේටිවිටි එක ඔයාලගේ ළඟ තියෙන්න ඕනේ. මෙන්න මේ වර්ග හතරට අදාළව ලස්සනටම පොත හදන හොඳටම පොත හදන ඌමනාවෙන් පොත හදන 5 දිනකට තෑගි හම්බ වෙනවා. හැබැයි හැමෝම මේක සබ්මිට් කරන්න ඕනේ. කවද ඩියු ඩේට් එක කියන්න බලන්න. ඔයාලට පුළුවන් ද කවදද කලින් මේක දෙන්න? ලබන සතියේ ඉරිදාට කලින් සර්. හරි. එහෙනම් මම මෙහෙම කියන්නම් ලබන සතියේ ඉරිදාට කියන දෙසැම්බර් 26 නේද? ඔව් නේද? 26 නේද? හරි. එහෙනම් දෙසැම්බර් 26 වෙනිදා තමයි ඩියු ඩේට් එක. එහෙනම් විදේශ ආයතනයට ඔයාලා ඩියු ඩේට් එකට අනිවාර්යයෙන්ම collective nouns එක 26 දෙන්න. මම ජනවාරි 1 වෙනිදාට විනර්ස්ලාගේ නම් ලිස්ට් එක group එකට දානවා. එහෙම හොඳයි නේද? හොඳයි. January 1st of January I will post the name of the winners in your WhatsApp group. Okay? හරි. එහෙනම් හැමෝම උමනාවෙන් කරන්න. ඉතින් 5ට වැඩිය තිබ්බොත් එහෙම ඉතින් සර් තෑගි ප්‍රමාණය වැඩි කරයි. හරිද? මම 5ක් සර් දැන් ගේම් එක කරා. ඔන්නෝක තමයි සහේරි නේද? ගේම් එක තමයි ඔළුවේ තියෙන්නේ. හරි. එහෙනම් මේකට ඔයාලට දවස් 5ක් ඇති නේද? දැන් ඔයාලම තමයි කිව්වේ. තව මොනවා හරි යෝජනා තියෙනවද? දවස් 5ක් කියලා දවස් 7ක් තමයි තියෙන්නේ. සතියක් හරියට ඇතිද? ඇතිද ඔයාලට ඒ ටයිම්? ඇති නේද? දැන් අදම ඉස්සෙල්ලා වචන ටික හොයාගන්න. ඊට පස්සේ ඔයාලා බුක්ලට් එක හොයාගෙන නේද? බුක්ලට් එක හදාගෙන ඒකේ ලස්සනට ලියන්න බලන්න. එතකොට මේ කවද ඉඳන් මේ දිනයක් දෙනවද අවසානයේ මේ දැන් මේ දවස් දෙක මේ දවස් 7ක් ඇතුළත දෙනවනේ. ඔය කියන්නේ දවස් 7ක් ඒ කියන්නේ ලබන සතියේ ඉරිදා තමයි ඩියු ඩේට් එක. කියන්නේ ක්ලෝසින් ඩේට් එක.
ඊට කලින් දෙන්නත් පුළුවන් එදා තමයි අන්තිම දවස. හදිස්සියවත් කාට හරි පරක් වුණොත් මට මැසේජ් එකක් දාන්න. දවසක් විතර දෙන්නම් වැඩිපුර ඊට පස්සේ. මොකද මම බලන්නත් එපේ. මේක නිකන් ඔහේ හරි දාගෙන බෑ මං අකුරක් ගානේ වචනයක් ගානේ බලන්න මට කල් තියෙන්න ඕනේ. ඕකේ? පුළුවන් නේද කරන්න? ඔය ගිය සතියේ මම කියන්න හිටියේ බලන්න මට ඒක මේ වැඩත් එක්ක මේ මං ගෲප් එකට දාන්නම් කිව්වට ඒක මේ මට හිතුණා පස්සේ ගෲප් එකට ටයිප් කරලා දානට වැඩිය ඔයාලට කිව්වා නම් හොඳයි නේද කියලා. හරි. හොඳයි. දැන් එහෙනම් අපි අර ගේම් එක නේද? ඇත්තට මේක ගේම් එකකට වැඩිය ඒක ඔයාලගේ නොලෙජ් එක ඉම්ප්‍රූව් කරන හරිම අපූර්ව ඇක්ටිවිටි එකක්. සර් අරක ලැප් එකෙන් ටයිප් කරලා එවන්න බෑද? ඒ කියන්නේ වර්ඩ් වලින් එහෙම අර බුක් එක ඔව් ටයිප් කරලා කරන්න පුළුවන් කමන්නේ. හැබැයි ඔයා ටයිප් කරන්න ඕනේ. මොකද්ද සර් කැඩි කැඩි එහුනේ? හරි මම රෙකෝඩ් එක දාන්නම් ඉක්මනටම. හරි ටිකකින් මම මේ ඔයාලගේ මේක හොයන්න ඕනේ. හරි අපි කම්පවුන්ඩ් නවුන්ස් වලට අදාළව එකක් අපි කරා නේද ක්ලාස් එකේ? කරාද නැද්ද? හරි අපි කම්පවුන්ඩ් නවුන්ස් වලට දාලා ඇක්ටිවිටි එකක් කරමු අපි. බලමු මේක කරගන්න පුළුවන්ද කියලා. ස්ලෝ එක හදාගන්න ඕනේ. හරි ලින්ක් එක දාන්න. ලිගියෝද ලින්ක් එක chat එකට දාන්න හදන්නේ. හරි ඔන්න දැම්මා. ඔයාලා ඉන්න WhatsApp group එකටත් දානවා. හොඳයි ඔයාලා කැමරාස් ඕෆ් කරගන්න. ඔන් එකේ තියාගන්න එපා. ස්ලෝ වෙන්න බලනවා. මට කරන්න වෙන්නේ නැහැ මේ ඩේටා දාගන්න අමතක වුණා. ඩේටා දැම්මේ නැහැ. දැන් කමන්නේ අපි බලාගෙන ඉමු ගේම් එක. මේක කම්පවුන්ඩ් නවුන් සම්බන්ධයෙන් නොලෙජ් එක චෙක් කිරීමක් තියෙන්නේ.
හොඳයි 16 දෙනයි ජොයින් වෙලා ඉන්නේ. අනිත් අයට අපහසුතාවයක් තියෙනවා නම් කමන්නේ ඔයාලට පුළුවන් ජොයින් වෙන්න. මම ස්ටාර්ට් කරන්නම් ගේම් එක. පොඩ්ඩක් ඉන්න සර්. ඔයාලට එන්න පුළුවන් බය වෙන්න එපා. සර් පටන් ගත්තද? ඔය පටන් ගත්ත ගේම් එක. මට තාම යන්න බෑනේ සර්. ඒ මේකට කියා ගේම් එකට ප්‍රශ්න එන්නේ නැහනේ කරන්න. ඇයි ඒ? දන්නේ නැහැ. බලමු ඇයි කියලා.